නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. න අන්තලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝ ජගතිප්පදේසෝ යත්තට්ඨිතං මුංචෙය්‍ය පාපකම්මා. සනරාමර ලෝක සිවන් කර අංගේ රස වූ දස බලධාරී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. පින්වත් ඔබ හැම දිනාම බොහෝම සතුටු සිතින් යුක්තව සදහැ සිතින් යුක්තව ධර්ම ගෞරවයෙන් යුක්තව දහම් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වතුනි, දහම් අනුශාසනාවට ප්‍රථමව අපි දැනගත යුතුයි ධර්මය කියන්නේ මොකක්ද කියන එක. ධම්ම කියන පදය විස්තර කරනවා අත්තානන්ධාරෙන්තෝ චතුස්සු අපායේසුච වට්ට දුක්ඛේසුච අපතමානං කତ୍වා ධාරේතිති ධම්මෝ. ධර්මය කියන්නේ මොකක්ද පින්නතුනි? ඇයි අපට ධර්මයක් ලැබුණේ? මොකටද අපට ධර්මයක් තියෙන්නේ? අත්තානම් ධාරෙන්තෝ, තමාගේ ජීවිතය චතුස්සු අපායේසුච, සතර අපායගාමී නොවටිලා, වට්ට දුක්ඛේසුච අපතමානං කତ୍වා ධාරේතිති ධම්මෝ. තමාගේ ජීවිතය සතර අපායගාමී නොවටි, සතර අපායගාමී භාවයට පත්වන්ට නොදී ජීවිතය දරාගෙන සිටින්නේ, යහපත් මාර්ගය පෙන්වලා දෙන්නේ මේ උතුම් ධර්මයයි. සතර අපායගාමී නොවටිලා ජීවිතය පවත්වාගෙන යන්නට සුගතිගාමී දිවි පෙවෙතක් යහපත් මාර්ගය පෙන්වලා දෙන දේ තමයි පින්නතුනි ධර්මය කියන්නේ. අද දවසේදී මම ඔබ හැම දිනාටම මාතෘකා කරගත්තේ පින්නතුනි කොද්දක නිකායට අයත් ධම්මපද පාළියේ 9 වන වග්ගය පාප වග්ගයේන 11 වෙනි ගාථාව. න අන්තලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝ ජගතිප්පදේසෝ යත්තට්ඨිතං මුංචෙය්‍ය පාපකම්මා. තථාගත බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් වෙහෙරේදී තිදෙනෙකු අරබයා මේ ගාථාව දේශනා කරන්නට යෙදුණා. මේ ගාථාවෙන් අපට පෙන්වලා දෙන්නේ පින්නතුනි මොකද්ද? න අන්තලික්කේන සමුද්ද මජ්ජේ. අහසේ හිටියත් මහ මොහොතේ මැද හිටියත් නපබ්බතානං විවරම් පවිස්ස. පර්වත ගුහාවක ඇතුළක හිටියත් නවිජ්ජති සෝ ජගතිප්පදේසෝ යත්තට්ඨිතම් මුංචෙය්‍ය පාපකම්මා. කරන්ට යෙදුණු පාප කර්මයන් වලින් ගැලවීමට හැකියාවක් නැහැ පින්වතුනි.
ඔබ යම් අකුසල කර්මයක් පාප කර්මයක් සිද්ධ කරාද ඒ පාප කර්මය ඔබ කොහේ හිටියත් විපාක දෙනවා. පින්නතුනි, ඔබ සිදු කරපු අකුසල කර්මයන් පාප කර්මයන් ඔබ ජීවිතයේ කුසල් දහම් සිද්ධ කරනකොට පින් දහම් සිද්ධ කරනකොට ඒ කරන්ට යෙදුණු පාප කර්මයට වඩා උසස් කුසල ධර්මයක් පුණ්‍ය ධර්මයක් සිද්ධ කරා නම් ඔබ කරපු ඒ පාප කර්මයන් අහෝසි වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි, ඔබ බරපතල අකුසල කර්මයක් එය විපාක දීමට ඔබට තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒ අකුසල කර්මය ඔබට විපාක දෙනවාමයි. ඒකාන්ත සත්‍යයි. එනිසා ඔබට යම් අකුසල කර්මයක් පාප කර්මයක් තිබෙනවා නම් එය අහස හිටියාද මහ මුහුදේ මැද හිටියාද එහෙම නැත්නම් පර්වත ගුහාවක හිටියද කොහේ හිටියත් ඒ කරපු පාප කර්මයෙන් ගැලවීමට හැකියාවක් නැහැ. ඒ විපාක දෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පිළිතුරු. අපි උදාහරණයට ගත්තොත් අපේ සම්බුද්ධ ශාසනයේ එර්දිමත් භික්ෂූන් අතර අගතනතුරලත් බුදුරජාණන් වහන්සේගේ වමත් අගසව් මහා මුගලන් මහතෙරුන් වහන්සේ උන්වහන්සේ මහරහත් භාවයට පත් වෙලා උන්වහන්සේ මේ භව ගමන තුළ ලබන්ට පුළුවන් පරම සැපය ලබලා නමුත් පින්නතුනේ ඒ ආත්ම භාවය දක්වාම එක් ආත්ම භාවයකදී සිදු කරන්නට යෙදුණු තමන්ගේ බිරිඳගේ කියමන් අසලා තමන්ගේ දෙමව්පියන් ගහලා මරණයට පත් කරන්නට යෙදුණා. ඒ කරන්නට යෙදුණු අකුසල කර්මය නිසා මුගලන් මහරහතන් වහන්සේ මහරහත් භාවයට පත් වෙලත් උන්වහන්සේට ඒ පාප කර්මයෙන් අකුසල කර්මයෙන් ගැලවෙන්නට හැකියාවක් තිබුණේ නැහැ. උන්වහන්සේගේ ශරීරය හාල් ඇට පමණට වෙන්න මේ සොරු කණ්ඩායම ඇවිදින්ලා මුගලන් මහරහතන් වහන්සේට පහර දෙනවා. අන්න තීර්ථකයන්ගේ අල්ලස් මත. පින්නතුනි බලන්න, විපාක දීමට තිබෙනවා නම් යම් අකුසල කර්මයක් එය මොන අවස්ථාවේදී හෝ විපාක දෙනවා. අපට එය හිතන්නට බෑ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේහි අචින්ත විෂයන් දේශනා කරනවා. ලෝක විෂය, බුද්ධ විෂය, කර්ම විෂය පින්නතුනි අපට අචින්තයයි. අපට හිතන්නට බෑ ඒක. කර්ම විෂය අචින්තයයි කියලා අපේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්නතුනි කර්මය කියන එක අපට කම්මස්ස කෝම්මි, කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කර්මය අපේ දායාදය කරගෙන, කර්මය අපේ පිළිසරණ කරගෙන, කර්මය අපි නෑයා කරගෙන තමයි ඉන්නේ. ඒ නිසා පින්නතුනි මේ කර්මය කියන එක අකුසල පාප කර්මයන් අපට කොයි මොහොතේද විපාක දෙන්නවා කියන එක නිශ්චිතව නිගමනයක් කරන්නට හැකියාවක් නැහැ. අපි දන්නවා තථාගත බුදුරජාණන් වහන්සේටත් අකුසල කර්මයන් ඒ ආත්ම භාවයේදී සිදු කරන්නට යෙදුණු අකුසල කර්මයන් විපාක දුන්නා. තථාගත බුද්ධත්වයට පත් වෙලත් අකුසල කර්මයන් විපාක දුන්නා නම් අපි වෙනි පෘථග්ජන අය ගැන කා කවර කතාද පින්වතුනි. මේ කර්මය කියන දේ පින්නතුනේ හරි පුදුම දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නහි පාපං කතං කම්මං සජ්ජුකීරංග මුච්චති දහන්තම් බාල මන්වේති බස්මච්චන්නෝව පාවකෝ. කරපු ගමන් පින්නතුනේ මේ කර්මය විපාක දෙන්නේ නැහැ. පව්කම් මොන වගේද
අපි කිරි දෙනගෙන් කිරි දවපු ගමන් මිදෙන්නේ නැහැනේ පින්නතුනි. ටික වේලාවක් යනවා. ඒ වගේ තමයි පින්නතුනි පාප කර්මය. අකුසල කර්මය. විපාක දෙන්න යම් කාල සීමාවක් යනවා. මොන වගේද? අලු යට සැඟවුණු ගිනි පුපුරු වගේ තමයි පින්නතුනේ පාප කර්මයන් විපාක දෙන්නේ. මේ ලෝකෙ කිසිදු කෙනෙක් නෑ පින්නතුනේ කර්මයට අසු නොවන. බෞද්ධ වේවා අබෞද්ධ වේවා සිංහල වේවා සිංහල වේවා. එහෙම කිසිදු කෙනෙක් නෑ. හැම දෙනාම කර්ම විශේෂයට අචින්තයයි. එය එක පුද්ගලයන්ගේ අභිමතය පරිදි විවිධ අර්ථ කතා නිර්මාණය කරන්න පුළුවන්. එනමුත් බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ පෙන්වලා දෙනවා කර්ම විෂය අපට සිතීමට නොහැකි. රජ වුණත් රාජරාජ මහා මාත්‍යවරු වුණත් භික්ෂූන් වහන්සේලා වුණත් කවුරු වුණත් හැමෝටම කර්මය පොදුයි. කර්මයෙන් දඩුවම් ලැබෙනවා. අපි දන්නවා අජාසත්ත මහරජතුමා දේවදත්ත තෙරුන් එසේම සිදුහත් බෝසතාණන් වහන්සේගේ මාමණ්ඩිය යසෝදරා දේවියගේ පියාණන් සුප්පබුද්ධ මහරජතුමා සතර අපායගාමී වුණා. කරන්ට යෙදුණු කර්මය විපාක දුන්නා. එනිසා පින්නතුනේ ඔබ ඔබේ ජීවිතයේ පාප කර්මයක් සිද්ධ කරගන්නව නම් ඔබ අකුසල කර්මයක් සිද්ධ කරගන්නව නම් ඔබ එය දෙපාරක් සිතන්න. මම වැරද්දක් කරනකොට මගේ හිතට ඒක දැනෙනවා. එහෙම නොදැනෙන කෙනෙක් නැහැ. මනසක් තියෙන, සිතක් තියෙන, අංග විකල භාවයට පත් නොවෙච්ච යම් පුරුෂයෙක්ට, මිනිසෙක්ට යම් වැරද්දක් සිද්ධ කරනවා නම් ඒ වැරද්ද එයාගේ සිතට දැනෙනවා. එහෙම නොදැනෙන්නේ නැහැ. අපි ඒ වැරද්ද කරන්නට ප්‍රථමව පින්වතුනේ මේ කරන්ටේ පාප කර්මයක්, අකුසල කර්මයක් අපි මේන් වළක්වා ගන්න ඕන. මේන් අපි මිදිලා සිටින්නට ඕන. නැත්තම් අපට දෙලවම දුගතිගාමී වෙන්න වෙනවා. මෙලවත් පසුතැවෙන්න වෙනවා. පරලොවත් පසුතැවෙන්න වෙනවා කියලා සිතා ගන්නට. අපට පරලොවගාමී ජීවිතය දුගතිගාමී භාවයට පත් වෙනවා අපි පාප කර්මයක් කරොත්. අකුසල කර්මයක් සිද්ධ කරොත්. එනිසා පින්නතුනේ අපි අකුසල් වලින් වැළකෙන්න ඕන. පව්කම් වලින් වැළකෙන්න ඕන. කර්මය කියන දේ හැම දිනාට පොදු වූ ධර්මතාවයක්. හැම දිනාටම එකසේ විපාක දෙන කර්මයක්. දවසක් බුදුරජාණන් වහන්සේ පින්නතුනේ උන්වහන්සේගේ නියතුලට පස්පිඬක් අරගෙන භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි මගේ මේ නියතුල තියෙන පස්පිඬද විශාල, එහෙමත් නැත්නම් මහ පොළොවේ තියෙන පස්ද විශාල? කොහේ තියෙන පස්ද පින්නතුනි විශාල? මහ පොළොවේ තියෙන පස් විශාලයි. භික්ෂූන් වහන්සේලාත් පිළිතුරු දෙනවා, මහ පොළොවේ පස් විශාලයි භාග්‍යවතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නකසිකා සූත්‍රයේ දේශනා කරනවා සංයුත්ත නිකායේ, මහණෙනි මේ නියතුල තියෙන පස්පිඬ වගේ සුළු ප්‍රමාණයක් තමයි පින්නතුනේ ලෝක සත්වයා සුගතිගාමී භාවයට පත් වෙන්නේ. මහ පොළොවේ තියෙන පස් වගේ විශාල ප්‍රමාණයක් දුගතිගාමී භාවයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බලන්න පින්නතුනේ අපේ ජීවිතවලට බොහෝ සෙයින් අපට පේනවා පින්කම් කරන අය,
පව්කම් කරන අය. එනිසා දුගතිගාමී වෙන අය වැඩි. අපි සුගතිගාමී වෙන තැනටයි අපේ පින්වතුන් වැටෙන්න ඕන. ඔය පින්වත් හැමදෙනාමත් කල්පනා කරගන්න පින්වතුනි, අපේ ජීවිත සුගතිගාමී භාවයට පත් කරගන්න ඕන. එනිසා අකුසල කර්මයන්, පාප කර්මයන් ජීවිතයෙන් වළක්වා ගන්න ඕන. හොඳ ජීවිත ගත කරන්න ඕන. සත්පුරුෂ ජීවිත ගත කරන්න ඕන. ගුණවන්ත ජීවිත ගත කරන්න ඕන. ධර්මචාරී ජීවිත ගත කරන්න ඕන. වෙන කිසිදු දෙයක් නෑ අපට ධර්මචාරී ජීවිතය. එතකොට මේ අකුසල කර්මයන්, පාප කර්මයන් අපේ ජීවිතවලින් තොර කළා, කුසලයට සිත යොමු කළා, පිනට සිත යොමු කරලා අපේ ජීවිතය පවත්වාගෙන යන්න ඕන පින්වතුනි. මේ ගාථා ධර්මය ඔබේ ජීවිතය තුළට, ඔබේ සිතට, ඔබේ මනසට මේ උතුම් ධර්මයන් අරගෙන ජීවිතය සකස් කරගන්න, මෙලව ජය ගන්න, පරලොව ජය ගන්න, දෙලොව ජයගෙන අපිට තියෙන එකම දේ තමයි ඒ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. එනිසා ඔබ සෑම පින්වත් හැමදෙනාම කල්පනා කරන්නට, අපි පුළුවන් තරම් අපට හැකි හැම විටකම පව්කම් සිදු නොකරන්නටත්, අකුසල කර්මයන් සිදු නොකරන්නටත්, පින් සිද්ධ කරන්නට, කුසල් වඩන්නට අපි හැම වෙලාවකම, හැම මොහොතකම කල්පනා කරන්න ඕන කියලා. මේ මොහොතේදී අපි මේ ධර්මානුශාසනාවෙන් ලබා ගන්නට යෙදුණු උතුම් කුසල් දහම් තුලින් ප්‍රාර්ථනා කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන්න දෙවියන් දෙවේසුරු වඩා වර්ධනය කරගෙන සියලු දෙවියන් පතන බෝධියකින් අමා මහ නිවනින්ම සැනසෙත්වා කියලා හැමදෙනාම සාදු කියන්න. ධර්මානුශාසනාවේ කුසල බලයෙන් ධර්මානුශාසනාව ශ්‍රවණය කර සුපින්වත් ඔබ හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනය, ආයුරාෝග්‍ය සම්පන්නිය ලැබෙත්වා. හැමදෙනාටම උතුම් බුද්ධ රත්නයේ සරණ, ධම්ම රත්නයේ සරණ, සංඝ රත්නයේ සරණ පිහිට ආරක්ෂාව ලැබෙත්වා. හැමදෙනාටම හැමදෙනාගේ සිත් සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා. ඔබගේ සිත කුසලයටම නැඹුරු වෙත්වා, පිනටම සිත යොමු වෙත්වා, කුසලයටම සිත යොමු වෙත්වා. අපි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන මේ දුක්ඛිත, පීඩිත, භයංකාර සංසාර සාගරයෙන් අත මිදී ලබන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වන්නට මේ දහම් අපහට පාරමී ධර්මයක්ම වේවා කියලා සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. හැම සිත් සුවපත් වේවා.